පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ කෝධ කියන වර්ගයට අයිති වන දෙවනි ගාථා රත්නය. යෝවේ උපනිතං කෝදං රතං බත්තං වධාරයේ තමහං සාරතින් භූමි රසමිග්ගාහු ඊතරෝ ජනෝති. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ එක්තරා දෙව්දුවක් බුදුරජාණන් වහන්සේට කරපු පැමිණිල්ලකට අනුව ඒ දෙව්දුවගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රශංසා කරමින් තමයි මේ ගාථාව දේශනා කොට වදාළේ. ඒ කාරණාව අපි ටිකක් කෙටියෙන් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ රජගහනුවර සිටුතුමා මූලික වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ඉල්ලුවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ඇතුළුව භික්ෂුන් වහන්සේලාට ආරාම හදලා පූජා කරන්න. ඒ අවසර ඉල්ලීමෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ආකාරයේ ආරාම ඉදිකිරීම සුදුසුයි කියලා ආරාම වර්ග කීපයක්ම සිටුතුමා ඇතුළු පිරිසට සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේගේ අනුමැතියෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් භික්ෂූන් වහන්සේලාට ආරාම ඉදිකරන්න සදහැවතුන් ඉදිරිපත් වුණා. මේ කාලේ අලව්නුවර ජීවත් වෙච්ච එක භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ වනාන්තරයේ තනියම ජීවත් වෙන්නේ. උන්වහන්සේත් කල්පනා කළා ආරාමයක් තුල වාසය කිරීම භාග්‍යතුන් වහන්සේ අනුදැල වදාලා කියලා දැනගත්ත නිසා මටත් ආරාමයක් හදාගන්න ඕනේ කියලා. උන්වහන්සේ එක දවසක් පොරවකුත් අරගෙන විශාල ගහක් කපන්න පටන් ගත්තා. පින්නතුනි, ඒ ගහ තමන්ගේ වාස භූමිය කරගත්ත දෙව්දුවක් හිටියා. දැන් ඇය දැනගත්තා මගේ විමානය විනාශ වෙන්න යන්නේ. ඒ නිසා ගහෙන් බැහැලා අර භික්ෂූන් වහන්සේලට කතා කරලා උන්වහන්සේට කියනවා, ස්වාමීනි, මේ ගහ කපන එක නතර කරන්න. මේ ගහ තමයි මගේ විමානය කියලා. භික්ෂූන් වහන්සේ සඳහන් කරනවා මටත් ආරාමයක් හදාගන්න ඕනේ. ඒ සඳහා මේ තරම් හොඳ ගහක් අය මට ලැබෙන එකක් නෑ. මේ ගහ කපලා ඉරලා දැවදඬු සපය ගන්න තමයි උන්වහන්සේගේ බලාපොරොත්තුව. නමුත් දිව්‍යාංගනාව නැවත නැවත ඉල්ලීම් කළත් ඒ ඉල්ලීම සාර්ථක වුණේ නෑ. පින්නතුනි, ඊට පස්සේ අය කල්පනා කළා මගේ දරුවා දැක්කහම මේ භික්ෂූන් වහන්සේට අනුකම්පාවක් ඇති වෙයි. ඒ අනුකම්පාව නිසාවත් ගහ කපන එක නතර කරයිද කියලා බලන්න හිතාගෙන තමන්ගේ දරුවා ගහේ අත්තක් උඩින් තිබ්බා. පින්නතුනි, භික්ෂූන් වහන්සේ පොරව ඔසවලා ගහට පහර දෙන්න සූදානම් වෙන මොහොත. ඒ නිසා එක පාරම පොරව පාර නවත්ත ගන්න බැරුව ගියා. දරුවගේ පාදයකුත් සිඳගෙනම පොරව පාර ගහට වැදුනා. ඒ වෙලාවේ දෙව්දුවට මහා කේන්තියක් ඇති වුණා. දෑත එසෙව්වා මේ මහානාට පහර දීලා මරලා දානවා කියලා. එහෙම දෑත එසෙව්වත්
ඇය නැවත මොහොතින් කල්පනා කළා ඒක නරක වැඩක්. මේ භික්ෂුව හරි සිල්වත් කෙනෙක්. සිල්වත් භික්ෂුවක් මරණයට පත් කළොත් මට අති දීර්ඝ කාලයක් නිරයේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ විතරක්ද නෙමෙයි. ඉන් එහාට අන්‍ය වූ දෙවියෝ මිනිස්සු භික්ෂූන් වහන්සේලාට හිරිහැර කරන එක බරපතල කරුණක් කියලා සලකන එකක් නෑ. අහවල් දෙව්දුව භික්ෂුවක් මැරුවා. එහෙම හිතලා අනික් අයත් ඒ විදිහට කටයුතු කරන්න පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් මහ විනාශයක් වෙනවා. එහෙම හිතලා ඇය කල්පනා කළා මේ භික්ෂූන් වහන්සේලාට ගුරුවරයෙක් ඉන්නවා. මම ගුරුවරයා හොයාගෙන ගිහිල්ලා මේ කාරණාව උන්වහන්සේට පැමිණිලි කරනවා කියලා. හිතේ උපන් ආවේගය පාලනය කරගෙන ඇය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියා. හඬමින් කඳුළු සලමින් ඉන්න ඇය දැකලා අපේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි මේ අඬන්නේ කියලා. ඇය සඳහන් කළා ස්වාමීනි මම එක්තරා ගහක් ආශ්‍රය කරගෙන ඒ ගහ මගේ විමානයේ බවට පත් කරගෙන ජීවත් වුණා. ස්වාමීනි ඒ නුවර වැඩ ඉන්න එක භික්ෂුන් වහන්සේ නමක් මම වැඩින් ජීවත් වෙන මේ විමානය ඒ ගහ විනාශ කරන්න කපලා දාන්න කටයුතු කළා. මං උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා මගේ විමානය විනාශ කරන්න එපා කියලා. නමුත් ස්වාමීනි උන්වහන්සේ මගේ ඉල්ලීමට කන් දුන්නේ නැහැ. මගේ දරුවා දැක්කහම උන්වහන්සේට අනුකම්පාවක් හිතෙයි කියලා මම හිතුවා. ඒ නිසා මම උන්වහන්සේට පෙනෙන්න ගහේ අත්තක් උඩ මගේ දරුවා තිබ්බා. නමුත් ස්වාමීනි උන්වහන්සේ ගහපු පොරෝ පහරකින් මගේ දරුවාගේ පාදය කැපිලා ගියා. ඒ වෙලාවේ මට මහා කේන්තියක් ඇති වුණා. ස්වාමීනි මට හිතුණා මේ භික්ෂුව මරන්න ඕනේ කියලා. නමුත් මං ආපහු කල්පනා කළා එහෙම කළොත් තවත් බොහෝ දෙනෙක් මගේ ක්‍රියාව පූර්වාදර්ශය කරගෙන භික්ෂූන් වහන්සේලාට කරදර කරන්න පුළුවන්. මගේ ඇතිවෙච්ච ආවේගය පාලනය කරගෙන මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන්නයි මම ආවේ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ඒ දිව්‍යාංගනාව අගය කළා. ඇයට බොහෝම ප්‍රශංසා කළා. අගය කරලා ප්‍රශංසා කරලා ගුණ කියලා තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. අපි නැවත ගාථා රත්නයේ සිහිපත් කරගත්තොත් යෝවේ උපතිතං කෝදං රතං බත්තං වදාරයේ තමහං සාරතින් භූමී රසමිග්ගාහු ඊතරෝ ජනෝති. මේ ගාථාවේ සරල තේරුම තමයි යමෙක් ඒකාන්තයෙන් තමන් තුළ උපන් ක්‍රෝධය ඊතා වේගයෙන් දුවන රථයක් පාලනය කරනවා වගේ ඒ ක්‍රෝධයද පාලනය කරන්නේ නම් මම ඔහු රියදුරායයි කියලා හඳුන්වනවා. ඒක තමයි ගාථාවේ සරල තේරුම. අපි ටිකක් සාකච්ඡා කරමු මේ ගාථා රත්නයේ අන්තර්ගතය ගැන. යෝවේ උපතිතං කෝධං පින්නතුනි මේ ක්‍රෝධය කියන කාරණාව අපි හැමෝම දන්නවා. අපි ඒකට කියනවා ද්වේෂය, තරහව මේ වගේ වචනත් පාවිච්චි කරනවා. නැත්නම් කිපෙනවා කියලාත් කියනවා.
මේ හැම වචනයක්ම එක සමානයි වගේ. යෝවේ උපතිතං කෝදං යමෙකුට පුළුවන් නම් තමන් තුළ උපදින ක්‍රෝධය මනාව පාලනය කරගන්න. ඔහු හරි දක්ෂයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ දක්ෂයි කියන වචනය පැහැදිලි කරන්නත් කරුණු ගණනාවක් ධර්මයේ තුල තියෙනවා. පින්නතුනි සාමාන්‍ය ලෞකික ලෝකේ දක්ෂයෙක් වෙනවට වඩා ධර්මයට අනුව දක්ෂයෙක් වෙන්න පුළුවන් නම් ඔහු තමයි හැබෑම දක්ෂයා. එළව මෙලව දෙකම දිනන කෙනෙක්. අපි සාමාන්‍ය ලෝකෙත් නොයෙක් කටයුතු වලට නොයෙක් දක්ෂයෝ ඉන්න බව කතා කරනවා. සමහර අය ඉගෙන ගන්න දක්ෂයි. සමහර අය කෘෂි කර්මාන්තයට දක්ෂයි. තවත් සමහර අය කාර්මික කටයුතු වලට දක්ෂයි. තවත් සමහර අය සොයා ගැනීම වලට දක්ෂයි. මේ ආදි වශයෙන් තව දක්ෂතාවයන් ඕන තරම් දක්වන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ හැම දක්ෂයෙකුටම වඩා හැබෑම දක්ෂයා බවට පත් වෙන්නේ තමන්ව පාලනය කරගන්න පුළුවන් පුද්ගලයා. තමන්ව පාලනය කරනවා කියලා සඳහන් කරාම හිතේ ක්‍රෝධය ඇති වෙනවා. ඒ ක්‍රෝධය පාලනය කරන්න පුළුවන් නම් ඔහු මේ ලෝකේ ඉතා උසස් දක්ෂ පුද්ගලයෙක්. රාගය පාලනය කරන්න පුළුවන් නම් ඔහුත් මනා දක්ෂයෙක්. තෘෂ්ණාව ක්ලේශය පාලනය කරගන්න පුළුවන් නම් මේ තමයි පින්නතේ හැබෑම දක්ෂයෝ. සමහර වෙලාවට අපි අර මුලින් සඳහන් කරපු අධ්‍යාපනයට දක්ෂ අය, කාර්මික කටයුතු වලට දක්ෂ අය, කුෂි කර්මාන්තයට දක්ෂ අය, මේ නොයෙක් ක්‍රියාකාරකම් සඳහා දක්ෂ අය සමාජයේ ඊටාම උසස් ආකාරයෙන් වැජබෙනවා. ඒ දක්ෂතාවය නිසා කොයිතරම් උසස් විදිහට සමාජයේ වැජබුණත් මරණයෙන් පස්සේ ඔහුට නිරය උරුමයි නම් ඔහු හැබෑ දක්ෂයෙක් නොවන බවයි මේ සඳහන් කරන්නේ. එහෙනම් හැබෑම දක්ෂයා වෙන්නේ අපි සඳහන් කළා කෙලස් පාලනය කරගත්ත පුද්ගලයා. අපි අර මුලින් කියපු කරුණු ඔක්කොම මේ කෙලස් කියන ගණේට අයිති වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නා මේ ලෝක ධර්මතාවය. ස්වභාව ධර්මය හැසිරෙන හැටි. ඒ ලෝක ධර්මතාවයේ පෙන්නකොට භාග්‍යතුන් වහන්සේ අපිට සිල්පද පහක් පෙන්වුවා. පන්සිල් කියලා. මේ සිල්පද පහ යමෙක් අතින් උල්ලංඝනය වෙනවා නම් ඒ එක එක ආකාරයේ කෙලෙස් නිසා උල්ලංඝනය වෙන්නේ. ආන්ගේ කෙලෙස් පාලනය කරන්න පුළුවන් නම් ඔහු අතින් ප්‍රාණඝාතයට තියෙන ක්ලේශය පාලනය කළා නම් ඔහු ප්‍රාණඝාතයෙන් මිදුණ වෙනවා. හොරකමට වංචාවට තියෙන ක්ලේශය පාලනය කළා නම් ඔහු එයින් මිදුණ කෙනෙක් බවට පත් වෙනවා. මේ ආදි වශයෙන් සිල්පද පහම පිළිබඳව හිතන්නකෝ. ඒක පාලනය කරගන්න පුළුවන් නම් ඒකෙන් මිදෙන්න පුළුවන් නම් ඔහු ඒ කෙලෙස් වලින් අයින් වෙච්ච කෙනෙක්. විශාල කෙලෙස් ප්‍රමාණයක් මේ කාරණා පහ යටතේ බැහැර කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නතුනි අපි මේ මාතෘකාව යටතේ කතා කරපු ද්වේෂය. ද්වේෂය කියන්නේත් එක්තරා ක්ලේශයක්. එය පාලනය කර පුද්ගලයා සුගතියට පාර හදාගන්න කෙනෙක්. එහෙනම් ද්වේෂය ගැන කරුණු සඳහන් කරනකොට
අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු ගණනාවක් පැහැදිලි කරලා තියෙනවා. ද්වේෂය හරිම භයානකයි. පින්නතුනි අපිට ධර්මයෙන් මේ සඳහා උපමා කරුණු කාරණා බොහොම මුණ ගැහෙනවා. මේ ද්වේෂයේ අන්තිම ප්‍රතිඵලය මොකක්ද කියන එක ගැන. දැන් ධර්මයේ සඳහන් කරනවා යම් කෙනෙක් ද්වේෂ සහගතව මරණයටපත් වුනොත් අවසන් මොහොත නිරයේ උපදින්න තියෙන ඉඩකඩ ඊටාම ඉහළයි. එහෙම නැත්තම් තිරිසන් ලෝකේ විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩත් ඊටාම ඉහළයි. නයි පොළොංගු වගේ සත්තු වෙලා. එහෙම නුනොත් යක්ෂණියක් යකෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩත් එහෙමම තමයි. කාලි යක්ෂණීගේ කතාව අපිට ඒකට හොඳ උදාහරණයක්. ඒ වගේම පින්නතුනි අපේ ශාසනයේ එක රහතන් වහන්සේ නමකුත් අනාගාමින් වහන්සේ නමකුත් සෝවාන් ආර්යයන් වහන්සේ නමකුත් එක පෘථග්ජන පුජ්‍යලයකුත් එළදෙනක් ඇනලා ජීවිතක්ෂයට පත් කළා. ඒ එළදෙන යක්ෂණියක්. නමුත් පහර දෙන වෙලාවට එළදෙනෙකුගේ වෙස්යෙන් තමයි එන්නේ. මේ ජීවිතක්ෂයට පත් කළ 4 දෙනා පෙර භවයක කාන්තාවක් මරණයට පත් කරන වෙලාවේ ඇය විසින් ද්වේෂසිතින් යුක්තව සාපයක් කළා. උපදින භවයන්හි මමත් තොපි මරනවා කියලා. ආන් එහි ප්‍රතිඵලයක් හැටියට තමයි යක්ෂණියක් බවට පත් වෙලා මේ විදිහට කරදර කරන්නේ. ඒ වගේම පින්නතුනි ජාතක පාළියේ තියෙනවා ජයද්දිස කියලා ජාතක කතාවක්. ඒ ජාතක කතාවේ සඳහන් වෙන විදිහට උත්තර පංචාල රජුරුවන්ගේ බිසව පෙර භවයක වෙනත් ස්වාමියාගේ බිසවක් හැටියට ඉන්නකොට ඒ ස්වාමියාට භාර්යාව දෙන්නෙක් ඉඳලා තියෙනවා. එයින් එක තැනැත්තියක් අනිත් තැනැත්තියට වෛර කරලා තියෙනවා. ඒ වෛරයේ ප්‍රතිඵලයක් හැටියට එය යක්ෂණියක් වෙලා ඉපදෙනවා. ඒ යක්ෂණිය මේ රජුරුවන්ගේ අග්‍ර මහේෂිකාවගේ පළවෙනි දරුවත් කනවා. උත්තර පංචාල රජුරුවන්ගේ අග්‍ර මහේෂිකාවගේ පළවෙනි දරුවත් කනවා. දෙවෙනි දරුවත් ඉපදිච්ච දවසේම යක්ෂණිය කනවා. තුන්වෙනි දරුවා පැහැරගෙන යනවා. එතකොට එදා එකම ස්වාමියාගේ භාර්යාව දෙන්නෙක් වෙලා හිටපු එක්කෙනෙක් යක්ෂණියක් වුණා ද්වේෂය නිසා. අනිත් කෙනා තමයි නැවත මනුලොව ඉපදිලා උත්තර පංචාල රජුරුවන්ගේ බිසව බවට පත් වෙන්නේ. පින්නතුනි ඒ වගේම තමයි චද්දන්ත කියන ජාතක කතාවේ චද්දන්ත හස්ති රජුරුවන්ගේ චෝල සුභද්‍රා සහ මහා සුභද්‍රා එතින්නියෝ දෙන්නෙක් හිටියා. චෝල සුභද්‍රා මහා සුභද්‍රාව පිළිබඳව ද්වේෂසිතක් ඇති කරගත්තා. ඒ විතරක් නෙමෙයි ඇත් රජු පිළිබඳව විශාල ද්වේෂයක් ඇති කරගත්තා. තමන්ට වඩා මහා සුභද්‍රාට සලකනවා කියලා. ඒ නිසාම පසේ බුදුරජාණන් වහන්සේලාට දන් දීලා ප්‍රාර්ථනාවක්ද කළා පලිගන්නවා කියලා. නැවත මනුලව ඉපදිලා මේ හස්තියා මරනවා කියලා ප්‍රාර්ථනාවක් කළා. දේශයෙන් යුක්තව. හැබැයි ඇගේ ප්‍රාර්ථනාව පින්කමක් කරලායි ප්‍රාර්ථනාවක් කළේ මේ විදිහට ඉපදෙන්න ඕනේ මොහුගෙන් පලිගන්න ලැබෙන්න ඕනේ කියලා. මේ ආදී කරුණු ධර්මයේ තව බොහොම සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපිට ප්‍රතිඵලයේ හැටියට පේනවා ඊටාම දුක්ඛිත ජීවිත ලැබලා නැවත නැවත අන්‍යයන් දුකට පමුණුවල ජීවිත විනාශ කරලා සංසාරේ තවත් බොහෝ කාලයක් සතර අපාය ආදී දුගතීන්ටපත් වෙනවා කියන එක.
අපි සඳහන් කළානේ යක්ෂණියක් එළදෙනෙකුගේ වේශයක් අරගෙන ඇවිල්ලා මේ ශාසනීය ආර්යයන් වහන්සේලා 3 දෙනෙකුත් එක පෘථග්ජන පුජ්‍යලයකුත් ජීවිතක්ෂයට පත් කළා කියලා. පින්තුනේ රහතන් වහන්සේ නමක් එතන හිටියා. ඒ තමයි අපේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන්ම උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරගත්ත දාරුචීරිය මහරහතන් වහන්සේ. එතකොට මේ යක්ෂණිය රහතන් වහන්සේ නමක් ඝාතනය කළා. පුක්කුසාති මහරජුරු අනාගාමීන් වහන්සේ නමක්. සුප්‍රබුද්ධ කියලා කියන්නේ සෝවන් වහන්සේ නමක්. මෙවන් උතුම් ගුණ ඇති ආර්යයන් වහන්සේලා ජීවිතක්ෂයට පත් කරපු ඇය මේ මොහොතෙත් නිරාගිනි දැල් අතරේ දැවෙනවා. නමුත් දිගින් දිගට ද්වේෂයක් අරගෙන ආපු නැති ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක් රහතන් වහන්සේ නම් පිරිනවම් පෑවා. අනාගාමීන් වහන්සේ බඹලව ඉපදෙනවා. සෝවාන් වහන්සේ දෙව්ලොව ඉපදෙනවා. තඹදා ටිකත් ජීවිතයේ අවසන් මොහොතේ මරණාසන්න කාලේ සාරිපුත්තයන් වහන්සේට ධනක් දීපු නිසා දෙව්ලොව උපදිනවා. අර යක්ෂණිය නැවත නිරේට යනවා. මේ මොන වගේ ප්‍රතිඵලද මේ තියෙන්නේ? මේ හැම එකක්ම ද්වේෂයේ ප්‍රතිඵල. අපේ බුදුරජාණන් වහන්සේ මේ ද්වේෂයට විරුද්ධව බොහෝ කරුණු දැක්වුවා කියලා මම සිහිපත් කළා. භික්ෂූන් වහන්සේලාට නම් ඒ ගැන අවවාද කරනකොට දේශනා කරපු එක සූත්‍රයක් පිළිබඳව සිහිපත් කළොත් කකචූපම සූත්‍රය. කකච කියලා කියන්නේ පිනතනේ කියතට. කියතක් උපමාවට අරගෙන කරපු දේශනාව. කකචූපම දේශනාව. භාග්‍යතුන් වහන්සේ එහි දේශනා කරනවා මහණෙනි නිරන්තරයෙන් මෛත්‍රී පූර්වාංගම ජීවත් වෙන්න කියලා. මෛත්‍රී සිත සුගතියට හොඳ මගක්. මෛත්‍රී සිත සසර දිනන්න ලොකු පහසුවක්. අච්චරා සංඝාත සූත්‍රයේත් පින්නතේ මේ ගැන පැහැදිලි කළා. කකචූපම සූත්‍රයේ සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලාට යම් පුද්ගලෙක් කියතක් අරගෙන තවත් පුද්ගලයෙකුගේ අතපය කපනවා නම් නැත්නම් භික්ෂුවකගේ අතපය කැපුවොත් කියත වගේ දරුණු ආයුධයකින් කපන කොටත් ඒ කපන පුද්ගලයා කෙරෙහි ද්වේෂයක් ඇති නොකර ගන්න පුළුවන් නම් ඔවුන්ට මෛත්‍රී වඩන්න පුළුවන්කම තියෙනවා නම් ආන් එවන් අය තමයි හැබෑම බුද්ධ පුත්‍රයින් බවට පත් වෙන්නේ කියලා. මහණෙනි එහෙම මෛත්‍රියක් ප්‍රගුණ කරගන්න බැරි නම් නුඹලා තාම මේ ශාසනයට සම්පූර්ණයෙන් ඇතුළු වුණා කියලා කියන්න බෑ කියලා. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ද්වේෂසිතින් ඈත් වෙන්න අවවාද කරලා තියෙනවා පින්නතුනි. එතකොට ගිහි පාර්ශවයටත් ඒ අවවාදයේ එසේම තමයි. එක තැනක අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් පුද්ගලයෙක් පෙර පිං සහිතව මේ ලෝකෙ ඉපදිලා හොඳට ධනය ලැබිලා තියෙනවා. ඒ නිසා සුවිසල් මන්දිර ගොඩනගලා සැප පහසු යහන් එහි ගෙනල්ලා තියලා ඊටාම සුවසේ ඒ ඇඳපුටු භාවිතා කරනවා. ඒ යහනකට ගොඩ වුණත් ඒ පුටුවක වාඩි වුණත් පුදුමාකාර සැපයක් සනීපයක් ශරීරයට දැනෙනවා. ඒ වගේම තමයි පින්නතුනේ ඊටාම සුව පහසු යාන වාහන
ඒ මුලදීලා අරගන්නවා. ඒ ආනාව ඇතුලේ වාඩි වුණාමත් ඊටාම සුවයක් ශරීරයට දැනෙනවා. මහා පහසුවක් තියෙනවා. නමුත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සියල්ලම ලැබලා තිබුණත් ඔහු ද්වේෂය අත්හැරලා නැත්තම් ඔහුට කිසිම සුවයක් නැහැ කියලා. හිතන්නකෝ පින්නතුනි අපි රථයක නැගලා මාර්ගයේ ගමනක් යනවා. මාර්ගයේ රථ පදවන අනික් රියදුරු හරියට වැරදි කරනවා. ඒ වැරදි දකින්නකොට අපිට දේශසිත පහළ වෙනවා. ඒ දේශසිත පහළ වෙනකොට ඒ පුද්ගලයාගේ සැපය නැතුව යනවා. කායික සුවය නැතුව යනවා. ඉතින් අර කොයිතරම් සුව පහසු ආසනයක රථයක වාඩි වෙලා හිටියත් ඒ උපකරණ වල ඊටාම පහසුකම් තියෙනවා. සැපයක් තියෙනවා. නමුත් දේශයෙන් දැවෙන නිසා ඔහුට කිසිම කායික සැපයක් නැහැ. ආන්ගෙකින් පේනවා මේ දේශය අපේ සැපයට කොයිතරම් බාධා කරනවද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙලව ද්වේෂ කර කර ජීවත් වෙලා හිටපු අය මරණයෙන් පස්සේ දුගතියේ උප්පත්තිය ලැබලා අති දීර්ඝ කාලයක් නිරය දුක් විඳලා නැවත මනුස්ස ලෝකේ ඉපදුනත් ඔවුන් පහසුවෙන් හඳුන ගන්නත් පුළුවන් කියලා. ඒ තමයි පින්නතුනි ඊටාම විරූපී පෙනුමක් තියෙනවා. බලන්න අප්‍රසන්න චවි වර්ණයක් තියෙනවා. මුහුණේ පෙනුමත් හමේ වර්ණයත් අප්‍රසන්න ස්වභාවයෙන් යුක්තයි. බොහෝ දෙනා ඔවුන් පිළිකුල් කරනවා. තමන්ගේ සමාගමයට එකතු කරගන්න කැමැත්තක් නැහැ. ප්‍රතික්ෂේප කරනවා. සඳහන් කරනවා ඒ විතරක් දැනෙමෙයි. ආන් එවන් දේශ සහිත අය නැවත ඉපදුනහම ඔවුන්ට බොහොම ලෙඩ රෝගත් වැඩි. නොයෙක් ලෙඩවරින් තමන්ගේ කය පිරීලා තියෙන්නේ. සමහර වෙලාවට උපදිනකොටම කොර ගහන පුද්ගලයෙක්. උපතින්ම කොරයි. ඒ වගේම සඳහන් කරනවා උපතින්ම කුදුයි. කොන්දේ ආබාධ සහිතව උපදිනවා. ඔහුට හරියට හතුරු ඉන්නවා. නිතරම ගහන්න අය, නිතරම බනින්න අය, ජීවිතේ නැති කරන්න මාන බලන අය අඩුවක් නැහැ. හැමදාම බයෙන්, හැමදාම සැකෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ දේශයේ ප්‍රතිඵල ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරන්නේ ඒ තරම්ම අනාගත ජීවිතේ විනාශ කරනවා නම් මේ දේශය ඒ තරම්ම පහත් තත්වයට ඇදලා දාලා බොහොම දුක්ඛිත ජීවිත උදා කරනවා නම් මේ දේශය අපි තවත් දේශ කරන්න වටිනවද කියලා අපි අපින්ම අහලා කල්පනා කරලා බලන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ මොන තරම් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ කරුණ අපිට පැහැදිලි කළාද? අපිට කරුණ පැහැදිලි කරපු අපේ භාග්‍යතුන් වහන්සේ කවදාවත්ම කිසිම පුද්ගලයෙක් සම්බන්ධයෙන් දේශසිතක් ඇති කරගත්තේ නැහැ පින්නතුනි. කොතනකවත් දේශයක් නැහැ. හේතුව කෙලෙස් නැති හින්දා. මේ ලෝකෙන් එතර වෙලා ඉන්න නිසා. භාග්‍යතුන් වහන්සේට චෝදනා කරපු අය කොච්චරද? භාග්‍යතුන් වහන්සේට අපවාද කරපු අය කොච්චරද? භාග්‍යතුන් වහන්සේට හිංසා කරන්න කටයුතු කරපු අය. නමුත් මේ කවුරුවත් සම්බන්ධයෙන්
බුදුරජාණන් වහන්සේගේ හිතේ ද්වේෂයක් නැහැ. ඒ හැම කෙනෙකුටම අනුකම්පා කිරීමක්ම තමයි භාග්‍යතුන් වහන්සේ කරලා තියෙන්නේ. පින්නතුනි, සමහර වෙලාවට අන්‍ය තීර්ථක බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේට වාදාරෝපණය කළා. ඔබ අහලා ඇති භරද්වාජ කියලා බමුණෙක් මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් ඔහුගේ බිරිඳ සම්මාදිට්ඨිකයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මනාව පැහැදිච්ච කෙනෙක්. ඇය තමන්ගේ ස්වාමියාට තමන් කළ යුතු යම් යුතුයකමක් තියනවාද ඒ හැම යුතුයකමක්ම පින්නතුනේ නොපිරිහෙලාම සම්පූර්ණ කරනවා. ස්වාමියාගේ යම් කටයුත්තක් වෙයිද, ගෙදර දොරේ යම් කටයුත්තක් වෙයිද, වෙනත් අහල පහල කෙනෙකුට උපකාරයක් කරන්න ගියපු වෙලාවක් වෙයිද, ඇය හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ස්වාමියාට ආහාර පාන ටික ළඟට දීලත් බුදුරජාණන් වහන්සේ මතක් කරන එක ඇගේ සිරිත. මාගේ භාග්‍යතුන් වහන්සේට নমස්කාර වේවා. ඇයි නිතරම එහෙම කියනවා. එක දවසක් පින්නතුනි මේ භරද්වාජ කියන බ්‍රාහ්මණයට මේ සිද්ධිය සම්බන්ධයෙන් හොඳටම කේන්ති ගියා. ඇයට දොස් කීවා. ඇයට පස්සේ කියනවා ඔබ නිතරම මතක් කරන ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ට මං වාදාරෝපණය කරනවා කියලා. ඇය බොහෝම සංසුන්, ද්වේෂයෙන් තොර කෙනෙක්. බොහොම නිමිච්ච කෙනෙක් ඒ නිසා. ඇය තමන්ගේ ස්වාමියාට බොහොම සැහැල්ලු ස්වරයෙන් සඳහන් කළා, හොඳයි යන්න ගිහිල්ලා වාදාරෝපණය කරන්න. වාදාරෝපණය කරලා මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ තරම ඔබම දැනගන්න කියලා. බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ටික වෙලාවක් සතුටු සාමීචී කතා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ගෞතමයන් වහන්සේ ඔබ කෙසේනම් සතුටින් ඉන්නවද? ඔබ කෙසේනම් ද්වේෂ නොකර ඉන්නවද? කුමන කරුණක් නිසා ඔබ සැනසෙනවද? අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, බ්‍රාහ්මණය ද්වේෂය නැති නිසා මම සතුටින් ඉන්නවා. ද්වේෂය නැති නිසා මම සැහැල්ලුවෙන් ඉන්නවා. ද්වේෂයෙන් තොරව කටයුතු කරන නිසා මම නිතරම සතුටින් ඉන්නවා. අන්‍යයන් දිහා ද්වේෂ සහගතව බලන්නේ නැති නිසා මම සතුටින් ජීවත් වෙනවා කියලා. මේ කාරණාව මිත්‍යා දෘෂ්ටික නමුත් මේ ප්‍රඥාවන්ත බමුණට හොඳට වැටහුණා. භාග්‍යතුන් වහන්සේට වාදාරෝපණය කරන්න ආපු මේ බ්‍රාහ්මණයා අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන බුද්ධ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වුණා විතරක් නෙමෙයි පින්නතුනි, නබෝ කලකින් රහත් වුණා. අපි පින්නතුන් අහලා ඇති අක්‍රෝෂ භාරද්වාජ කියලා බමුණෙක් ගැන. කලින් සඳහන් කළේ භාරද්වාජ බමුණා. මේ සඳහන් කරන්නේ අක්‍රෝෂ භාරද්වාජ ගැන. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් මේ අක්‍රෝෂ භාරද්වාජ බමුණා ආහාර අනුභව කරන්න සූදානම් වෙන වෙලාවේ ඔහු ඉදිරිපිටට පිණ්ඩපාතේ වැඩියා. භාග්‍යතුන් වහන්සේ වැඩලා ඉන්නවා දැක්කහම බ්‍රාහ්මණයාට භාග්‍යතුන් වහන්සේ ගැන ද්වේෂයක් ඇති වුණා. අනේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ද්වේෂ සහගතව චෝදනා කළා. අපේ භාග්‍යතුන් වහන්සේ
ඒ හැම දෝෂාරෝපණයක්ම නිහඬවම ඉවසුවා. බ්‍රාහ්මණයා දෝෂාරෝපණය කරලා ඉවර වුණාම භාග්‍යතුන් වහන්සේ බ්‍රාහ්මණයාගෙන් අහනවා, භාරද්වාජ, ඔබේ ගෙදරට නෑදෑයෝ එනවද? අසල්වාසීන් එනවද? යාළු මිත්‍රයෝ එනවද කියලා. සඳහන් කරනවා, මගේ ගෙදරට නිතර නිතර එහෙම අය එනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය, ඒ නායට ආහාර පාන ආදීනුත් ඔබ සංග්‍රහ කරනවද කියලා. බ්‍රාහ්මණය සඳහන් කළා, ඇතැම් දවස්වලට එහෙමත් කරනවා. බුදුරජාණන් වහන්සේ නැවත අහනවා බ්‍රාහ්මණය, ඔබ කරන සංග්‍රහය ඒ අය පිළිගත්තේ නැත්තම් ඔබ මොකද මේ සංග්‍රහයට කරන්නේ? ආහාර පාන වලට මොකද කරන්නේ කියලා. ඔහු සඳහන් කළා, ස්වාමීනි, ඒ අය පිළිගත්තේ නැත්තම් ඒක මමත් මගේ දරුවොත් බිරිඳත් අපි ඒක ප්‍රයෝජනෙට ගන්නවා කියලා. ඒගොල්ලන්ට එපා නම් බාරගන්නේ නැත්තම් ඒක අපහු මම ගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, භාරද්වාජ, ඔබ මෙතෙක් වෙලා නොයෙක් රළු වචන කිය මට නිඳා කළා, මට අපහාස කළා. භාරද්වාජ, මම ඒකක්වත් බාරගන්නේ නැහැ. මේ සියල්ලම අපහු ඔබටම බාරගන්න වෙනවා. මම මේකක්වත් බාරගන්නේ නැහැ කියලා. අන්තිමට භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදුන භාරද්වාජ බුදුරජාණන් වහන්සේට දන් පූජා කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, කාගෙන්වත් දොස් අහලා, කාගෙන්වත් බැනුම් අහලා වළඳන සිරිතක් මගේ ළඟ නැහැ. යමෙක් ඔබ වගේ අය එක්ක මුහු වෙනවා නම් ඒ අය ඔබටම හොඳයි. නමුත් මම ඔබ වගේ දේශ සහගත පුද්ගලයන් එක්ක මුහු වෙන්න කැමති නෑ කියලා. මේ විදිහට කරුණ දක්වලා අනුශාසනා කරාම අක්‍රෝෂ භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහා පැහැදීමක් ඇති කරගත්තා. පින්නතුනි, මේ බ්‍රාහ්මණයත් අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවේ, ස්වාමීනි, මමත් මේ ශාසනය පැවිදි කරන්න බැරිද කියලා. භාග්‍යතුන් වහන්සේ ඔහුටත් පැවිද්ද ලබා දෙන්න කටයුතු කළා. පින්නතුනි, වැඩි කල නොගොස් අක්‍රෝෂ භාරද්වාජ බ්‍රාහ්මණයත් අති උතුම් ආර්ය තත්වයටම පත් වුණා. රහතන් වහන්සේ නමක් බවටම පත් වුණා. දේශයේ දිනපු නිසා කොයි තරම් උතුම් ලාභ ලබලා තියෙනවද? දේශයට යට වෙච්ච නිසා නිරේගාමී වෙලා කොච්චර දුක් විඳිනවද? දැස පන අපිට කල යුත්ත නොකල යුත්ත මනාව පේනලා තියෙනවා. අපි කල යුත්තේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මග ගමන් කරන එක. පින්නතුනි, මාතෘකා කරගත්ත ගාථා රත්නේ මේ කෝධ කියන වචනේ තමයි අපි මේ බොහොම කෙටියෙන් කාල වේලාවට අනුව මේ විදිහට පැහැදිලි කරන්න යෙදුනේ. රතං බත්තං වදාරේ, වේගයෙන් දුවන රියක්. අපි මුලින් සඳහන් කළා ගාථාවේ තේරුම. යමෙකුට පුළුවන් නම් වේගයෙන් ගමන් කරන රථයක් ගමන පාලනය කරලා අනතුරෙන් බේරගන්න. යම් හැරෙන්න වංගුවක් වගේ තැනක් තිබුණොත් රථය පාලනය කරලා කාටවත් කරදරයක් නැතුව වංගුවෙන් හැරිලා යන්න. ඒ වගේම දේශනා කළා යම් කෙනෙකුට පුළුවන් නම්
තමන් තුළ තියෙන මේ ආවයිගේ පාලනය කරන්න. මග රථයට සිද්ධ වෙන්න තියෙන අනතුරු යම් රියදුරෙක් වළක්වනවා වගේ ද්වේෂය නිසා සසර දීර්ඝ කාලයක් සැරි සරන්න වෙන බව දැනගෙන ප්‍රඥාවන්තයා ද්වේෂය පාලනය කරනවා. ප්‍රඥාව නැති කෙනා බොහෝ දේවල් වලට කිපෙනවා. ඒ කිපෙන දේවල් අතර ඊටාම සුළු දේවලුත් තියෙනවා. නමුත් මහා ලොකුවට කිපෙනවා. සුළු සිද්ධියක් නිසා අවුරුදු කෝටි ගාණක් නිරා දුක් විඳින්න, තිරිසන් අපායේ ඉන්න ඕම් පාර හදා ගන්නවා. සුළු කාරණාවක් නිසා. ඒ නිසා දේශනා කළා රියදුරා දක්ෂයි නම් රතය පාලනය කරන්න. යමෙකුට පුළුවන් නම් තමන්ගේ කේන්තිය පාලනය කරන්න. මහණෙනි මම රියදුරා කියලා කියන්නේ අර රතය පාලනය කරන්නට නෙමෙයි. මම හැබෑම රියදුරාය කියලා කියන්නේ චිත්ත සංතානය තුළ උපදින ද්වේෂ සහිත අරමුණු, රාග සහිත මෝහ සහිත අරමුණු යමෙකුට මනාව පාලනය කරන්න පුළුවන් නම් අන්න ඔහුට මම රියදුරා කියලා කියනවා. තමහං සාරතින් භූමි රසමිග්ගාහෝ ඊතරෝ ජනෝති. තමහං සාරතින් භූමි, මේ දේශේ පාලනය කරන්න තමයි නියම රියදුරා, නියම රතාචාර්යවරයා. සාරථි කියලා කිව්වේ ඒකයි. එහෙනම් නිතරම සඳහන් කළේ තමන්ව පාලනය කරන්න. අනුන්ව පාලනය කරන්න කලින්, අනුන්ගේ පාලනයක් නැති දේවල් ගැන කතා කරන්න කලින්, අනුන්ගේ දේශසිත ගැන කතා කරන්න කලින් ඉස්සරලා තමන්ව පාලනය කරන්න. යමෙක් තමන් පාලනය කරගත්තා නම් ඔහුට සුගතිය ඒකාන්තයි. භික්ෂුන් වහන්සේලාට වරක් දේශනා කළා, මහණෙනි නුඹලාට පුළුවන් නම් මට එක පොරොන්දුවක් දෙන්න. මං ඔබලා අනාගාමී කරන බවට අප වෙනවා කියලා. මොකද්ද මේ පොරොන්දුව? දේශසිත උපදවන්නේ නැහැ කියලා ඔබලා පොරොන්දු වෙනවනම් මං සහතිකයි ඔබලා අනාගාමී තත්ත්වයට පත් කරවනවා. බාණ්ඩ පින්නතුනි, සෝවාන් තත්ත්වයට පත් කරවනවා කියලාත් නෙමෙයි දේශනා කළේ. සකදාගාමි තත්ත්වයට පත් කරනවා කියලාත් නෙමෙයි දේශනා කළේ. අනාගාමි තත්ත්වයට පත් කරනවා කියලා. එහෙනම් මේ ද්වේෂය පාලනය කිරීම බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා කොච්චරනම් අගය කරලා තියෙනවද? ඒ සම්බන්ධයෙන් කොච්චර කරුණු දේශනා කරලා තියෙනවද? අපේ හිතෙත් නිතර පින්නතුනේ ද්වේෂසිත ඇති වෙනවා. මුලින් සඳහන් කළා වගේ ඊතා කුඩා සිද්ධියකට පවා බොහෝ දෙනා කිපෙනවා. අන්නේ කිපෙන්න උන්ට ඒ කිපීම අත්හැර ගන්න පුළුවන් නම්, පාලනය කරගන්න පුළුවන් නම් ඔහු තමයි නියම රතාචාර්ය කියලා දේශනා කොට වදාලා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණ ටික පැහැදිලි කරලා ඉවර වෙලා ධර්ම දේශනාව නිමා කරනකොට අර දිව්‍යාංගනාව අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගත්තා. පින්නතුනි, එවන් උතුම් මාර්ග ඵලයක් ලැබලා නමුත් මේ දිව්‍යාංගනාව තාමත් කඳුළු හලනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, දෙව්දුවණියනි තාමත් ශෝක කරන්නේ ඇයි? තාමත් කඳුළු හලන්නේ ඇයි? ඒ සඳහන් කළා, ස්වාමීනි මට මගේ දරුවත් එක්ක ජීවත් වෙන්න තැනක් නෑ දැන්. මගේ විමානය විනාශ වෙලා. ඒක මතක් වෙනකොට
මට ඇහැට කඳුළු වෙනවා කියලා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ආරාමයේ ළඟ විශාල වෘක්ෂයක් තිබුණා. ඒ ගහේ හිටපු දිව්‍යාංගනාව කලින් දවසේ රාත්‍රී චුත වෙලා තියෙනවා. දැන් ඒ ගහ විමානයක් බවට පත් කරගත්ත කවුරුවත් නැහැ. භාග්‍යතුන් වහන්සේ අර දිව්‍යාංගනාවට කතා කරලා මේ විශාල වෘක්ෂය පෙන්නලා අදින් පස්සේ ඔබේ වාස භවන මෙතනයි කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිසා ඒ වාස භවන බුද්ධ දත්තිකා විමාන නමින් ප්‍රසිද්ධ වුණා. භාග්‍යතුන් වහන්සේ දක්වපු විමානයේ. පින්නතුනි කිසිම මහේශාක්‍ය දෙවියෙකුටවත් මේ විමානයේ එදායින් පස්සේ ආය කවදාවත්ම හොලවන්න පුළුවන් කමක් නැහැ. හේතුව භාග්‍යතුන් වහන්සේගේ ආඥාවෙන් තමයි පෙන්වලා තියෙන්නේ. ඒ බොහෝම සතුටින් තමන්ගේ දරුවත් එක්ක ඒ විමානෙට වෙලා ජීවත් වුණා. මේ කාරණාව මුල් කරගෙන තමයි මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ රාගය පිළිබඳව කරුණු ටිකක් අපි ජීවිතයට එකතු කරගත්තා. ද්වේෂය පිළිබඳව කරුණු ටිකක් ජීවිතයට එකතු කරගත්තා. ද්වේෂය පිටු දකින්නේ කොහොමද? ද්වේෂය පිටු දකින්න කෙනා ලබන ලාභය මොකක්ද කියලා. ද්වේෂය පිටු දකින්න හැටි පිළිබඳව සඳහන් කරනකොටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් ද්වේෂ සහිත අරමුණක් තමන්ගේ නෙත ගැටෙනවා නම් හැම වෙලාවෙම ඒ අරමුණ මැගෑර ගන්න කියලා. බිත්තියකට මුවහ වුණ කෙනෙකුට බිත්තියෙන් එහා පැත්තේ ඉන්න අය කරන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ආන් ඒ වගේ යමක් දැකලා ද්වේෂයක් උපදිනවා නම් පුළුවන් තරම් ඒ අවස්ථාවෙන් ඈත් වෙන්න තමයි උත්සාහ කරන්න ඕනේ. එතනට සහභාගී නොවේ ඉන්න තමයි උත්සාහ කරන්න ඕනේ. එවන් පුද්ගලයා තමන්ගේ මග මනාව පිරිසිදු කරන්නේ. පින්නතුනි ධර්ම දේශනාවේ කාලයත් නිමා වෙමින් තියෙන නිසා දේශය කියන මාතෘකාව පදනම් කරගෙන දේශනා කොට වදාළ මේ උතුම් ධර්ම කාරණාව අති දීර්ඝ කාලයක් සසර සුවපත් කර ගැනීම සඳහා ඔබට මහත් වූ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.